අයිබෝවන් ඔගනික YouTube වීඩියෝ වලින් 13 වෙනි වීඩියෝ එක හරි. එතකොට දැන් පිළිවෙලට නෙවෙයි යන්නේ කියලා ඔයාලා දන්නවා. මොකද අතරමැද Zoom class තියෙන හින්දා වීඩියෝ 12න් පස්සේ වීඩියෝ 13 බලලා හරියන්නේ නැහැ. වීඩියෝ 12න් පස්සේ Zoom class එක බලලා තමයි වීඩියෝ 13ට යන්නේ. හරි. එතකොට අපි ඉන්නේ කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්න ඒකෙනුත් පළවෙනි ව්‍යුත්පන්න විදිහට අපි ගත්තේ අම්ල හේලයිඩ්. අම්ල හේලයිඩ් වලට අම්ල ක්ලෝරයිඩ් ගැන තමයි ඉතින් කතා කරන්නේ. අම්ල බ්‍රෝමයිඩත් ඒ වගේ. පැහැදිලි. එතකොට ළමයි පොඩි සද්දයකට පේනවා ඇති ඔයගොල්ලන්ට ලීරණ සද්දයක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. හරි. එතකොට අම්ල ක්ලෝරයිඩ් වල අපි කීපයක් කතා කරා. තා ප්‍රතික්‍රියා දෙක තුනක් තියෙනවා. හරිද? අපි කතා කරා අම්ල ක්ලෝරයිඩ් වල ජලීය සිල්ව නයිට්‍රේට් දැම්මහම ප්‍රතික්‍රියා කතා කරා ඇමෝනිය ගැන. මුලින්ම ජලය දැම්මහම. ජලය දැම්මහම මොකක්ද වෙන්නේ ළමයි? කාබොක්සිලික් අම්ලය ලැබෙනවා. ජලීය සිල්ව නයිට්‍රේට් දැම්මහම කාබොක්සිලික් අම්ලයයි සිල්ව ක්ලෝරයිඩ් කියන සුදු අවක්ෂේපය ලැබෙනවා. ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම සෝඩියම් ලවණය ලැබෙනවා. එතන අම්ල ක්ලෝරයිඩ් එකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම සෝඩියම් ලවණය වෙනවා. ඒතර ඒක කතා කරේ ළමයි 5 1 3 මාතෘකාවට තමයි අපි කතා කරේ මොකද්ද? බස්මියක් දැම්මහම මොකද්ද වෙන්නේ කියලා. ඒකත් ළමයි දැන් මේ හැම ප්‍රතික්‍රියාවෙම ඔයාලා දකිනවා මේ නියුක්ලියෝෆයිල් එකක් තියෙනවා. නියුක්ලියෝෆයිල් තමයි පහර දෙන්නේ. එතකොට නියුක්ලියෝෆයිල් එක පහර දුන්නාම අතරමැද චතුස්තරීය ඵලයක් කරහා යාන්ත්‍රණය සිදු වෙන්නේ. නමුත් හැරයාමේ කාණ්ඩයක් සිටින නිසා මේ ක්ලෝරින් ඉන්න නිසා හැරයාම කාණ්ඩය යන්නේ එයා ගැලවිලා යනවත් එක්ක නැවත අර දික්ත බන්ධනය හැදෙනවා. නේද? ඒතර කාබොනිල් කාණ්ඩේ නැවත ප්‍රතිස්ථාපනය වෙනවා. ඒක නිසා මේක ආදේශයක් විදිහට තමයි අවසන් ප්‍රතික්‍රියාව වෙන්නේ ආකල්නයක් නෙවෙයි. තේරුණාද? එහෙනම් අතරමැද චතුස්තරීය ඵලය නැවත ආයෙ මොකද්ද කාබොනිල් කාණ්ඩයත් එක්ක හැදිලා යනවානේ. ඒතර අන්තිමට කාබොක්සිලික් බවට පත් වෙනවා. හරි ළමයි. එතකොට අපි කතා කරමු ඊළඟ ප්‍රතික්‍රියා ලියන්න 5 1 4. 5 1 4 ලියාගන්න ඇල්කොහොල් සහ පීනෝල් සමග 5 1 4 ඇල්කොහොල් සහ පීනෝල් සමග ඇල්කොහොල් සහ පීනෝල් සමග අපි මේවා කතා කරලා තියෙනවා. ලියාගන්න අම්ල ක්ලෝරයිඩ් ඇල්කොහොල් සහ පීනෝල් සමග එස්ටර ලබා දෙයි. අම්ල ක්ලෝරයිඩ් ඇල්කොහොල් සහ පීනෝල් සමග එස්ටර ලබා දෙයි. මේ අප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් වන අතර අප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් වන අතර උත්ප්‍රේරක ලෙස සාන්ද්‍ර සල්ෆියුරික් දැමීමට අවශ්‍ය නොවේ. උත්ප්‍රේරක ලෙස සාන්ද්‍ර සල්ෆියුරික් දැමීමට අවශ්‍ය නොවේ. ගමු මේ වගේ එකක් එනවා. ඒකට මේක අප්‍රතිවර්තයි සමතුලිත යන්නේ නෙවෙයි තියෙන ළමයි මේ එස්ටර් හදාගන්න හොඳම ක්‍රමය මේක. තේරුණා? කාබොක්සිලික් අම්ලයයි ඇල්කොහොලයයි එකතු කරත් එස්ටර් හැදෙනවා, එස්ටරීකරණය වෙනවා. නමුත් උත්ප්‍රේරකයක් විතර සල්ෆියුරික් අවශ්‍යයි. අනිත් ගැටලුව තමයි ඒක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව. ඵල සහ ප්‍රතික්‍රියක මිශ්‍රණයක් ලැබෙනවා. නමුත් අම්ල ක්ලෝරයිඩ් හරහා එස්ටර් ලබා ගන්න ක්‍රියාවලියේදී අම්ල ක්ලෝරයිඩ් එකට අපි ඇල්කොහොලයක් දැම්මොත් ඒ එස්ටර් ලබා ගන්න ක්‍රියාවලියේදී කිසි ගැටලුවක් එන්නේ නැහැ. ඒක අප්‍රතිවර්තයි. ඵල මිශ්‍රණයක් විතරයි ලැබෙන්නේ. සහ ඒකට සල්ෆියුරික් උත්ප්‍රේරකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් එතකොට මෙතන එන්නේ මොකද්ද ළමයි? එස්ටර් කියන්නේ CH3C දිත්ත බන්ධන. ඒකට සම්බන්ධ වෙන මෙන්න මේක මොකද්ද? ඇල්කොහොල කැලල මේ O එකම මේ H එක යනවා HCl එක HCl එක. මේ O ඒක වෙනකම් මෙන්න මේවා තියෙනවා. O CH2 CH3 ධන HCl. ඒතර මේකේ අන්තරණයත් ළමයි අර චතුස්තරීය ඵලය හරහාමයි වෙන්නේ. ඇල්කොහොල් නියුක්ලියෝෆයිල් යන ළමයි ඇල්කොහොල් මේ ඔක්සිජන් මත එකසර යුගල දෙකක්ම තියෙනවා. ඒකට එකසර එක යුගලකින් පහර දෙන්න පුළුවන් මෙන්න මේ කාබන්ට. කාබොනිල් කාබන්ට. එතකොට මේක
කාබන් දාමී ඔක්සිජන් බන්ධනය විවෘත වෙලා චතුස්තලීය ඵලයක් හදනවා. ඊළඟට නැවත ද්විත්ව බන්ධනය පිහිටවන ගමන් මේ ක්ලෝරින් කාණ්ඩය අපගාමී කාණ්ඩයක් විතර යනවා. තේරුණා නේද? අනේ යන්ත්‍රණය දිහා යන්ත්‍රණය මොකක්ද ළමයි? CH3C CLට කොහොමද මෙන්න මෙයා පහර දෙනවා. මෙයා මෙතෙන්ට යනවා. මොකද වෙන්නේ? CH3C O minus OH plus CH2CH3 Cl කැන්ඩි මම දැනට පාලින් යනවා. දැන් Cl කාණ්ඩ පාලින් යනවා. එන චතුස්තලීය ඵලය ඊට පස්සේ මොකද මේක එක සැරේ වල තුනක් තියෙනවා නම. මේවා දැම්මොත් වඩා සුදුසු වෙනවා. වල දෙකේ වල තුනක් වුණා. දැන් මේකේ මේක ආයෙ නැවත ඇවිල්ලා විවෘත වෙච්ච චතුස්තලීය ඵලයේ විවෘත වෙච්ච CO බන්ධනේ නැවත සංවෘත වෙනවා. ද්විත්ව බන්ධනේ හදා ගන්නවා. මෙයා යනවා නේද? එතන ධන එකක් තියෙන එක ගණන් ගන්න එපා. ඒක අපි පස්සේ හිමීට මේ H එක අයින් කරලා දාමු. එතන මේ H එක හිමීට යවමු. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා තමයි. පහර දුන්න ගමන් මෙතන මේ ඇල්කොහෝල කෑල්ල එහෙම සෙට් වුණාට මෙතන මේක ලස්සනක් නෑ. මෙතන ගැටලුවක් තියෙනවා. ඒක යන්නේ ඊළඟ පියවරේදී. කියන්නේ මේක චතුස්තලීය ඵලය ලැබුණට පස්සේ ඒකෙන් ආයෙ තලිය ත්‍රිකෝණික ඵලය අරගෙන ඉන්නේ. තලිය ත්‍රිකෝණික ඵලය ගත්තට පස්සේ වට මේක ඉවත් කරන්න පුළුවන් දෙනවා. CH3C අන්න දිත්ත බන්ධනේ නැවත හැදුනා. OH මෙතන ඉතින් ධන එකක් තියෙනවා අපි හදාගමු ඉන්නේ. එහෙනම් ධන Cl මයිනස්. ලියාගමු. මේ යන්ත්‍රණය කියලා තමයි ලියා ගන්නවා. මේ මෙයාගේ රුකුලක් එනවා ළමයි මේ ප්‍රෝටෝනේ ගන්න දැන් ඒ Cl- කියන නියුක්ලියෝෆයිල් නැත්තම් බස්මේ එයා ප්‍රෝටෝනේ ගන්නවා අර ඒකේ අර මෙන්න මෙයාගේ මෙන්න මේ බන්ධනේ බිඳගෙන මේ බන්ධනේ බිඳලා මෙන්න මෙහෙම මේ ඉලෙක්ට්‍රෝන වල ඕ මතට කරනවා මේකේ ඕ මතට කරනවා CH3C බන්ධනෝ ඕ අන්න ළමයි අර කොහොලේ කැලල සෙට් වුණා SCl අනුව එළියට යනවා නෙස්ටර් 11. එතකොට ඉතින් මේක දැන් මේ එකම ආකාරයේ යන්ත්‍රණ ගොඩාක් තියෙනවා නම් ඇල්ඩිහයිඩ් හම්බුණා, කීටෝන හම්බුණා, කාබොක්සිලික් අම්ල හම්බුණා, දැන් අම්ල ක්ලෝරයිඩ් මේවා ඉතින් මේ යන්ත්‍රණ ටික ඒ රටාවක් තියෙන කියලා ඔයාලට අපෙන් තේරෙන්නේ රටාව හොයාගන්න, රටාව අල්ලගන්න. සෝම් ක්ලාස් එකේ ළමයි පැය 2කමාරක් විතර එනවා මම YouTube වීඩියෝ එකක පැයකින් කරනවා YouTube වීඩියෝ එකකින් තමයි පැයන්නේ තියෙන්නේ පැයක උගන්වන ටික සෝම් ක්ලාස් එක කරන්නේ පැය 2කමාරක්වත් යනවා තේරුණා ඒ කියන්නේ විස්තර කර ගන්න නම් සජීවී තේරුණා හා ආයක ගමු අපි Oke, antarnya online nih. පහේ කී පහ
ඇමෝනියා සහ අමයින සමග මොකද ළමයි ඇමයින කියන්නේ ඇමීන ඇමෝනියා සහ ඇමයින සමග තමයි ඊළඟ ප්‍රතික්‍රියාව. දැන් කවුද ළමයි? අම්ල ක්ලෝරයිඩ් නේ. එතකොට ඇමෝනියා වල ප්‍රාථමික ඇමින ද්විතීයික ඇමින මේවා තියෙනවා ළමයි නයිට්‍රජන් මත එක සරයුගල. ඔය අන්දහම තේරෙනවා. ඒතකොට නයිට්‍රජන් මත එක සරයුගල කියන්නේ මොකද්ද? හොඳ නියුක්ලියෝෆයිල්. මතකයි නේද මේ ප්‍රතික්‍රියා කරන්න කලින් මම ඔයාලට කිව්වා අම්ල ක්ලෝරයිඩ් කිව්වහම යාගේ ප්‍රතික්‍රියා ගැන කතා කරද්දී ඔයා හොයන්න ඕනි මොකද්ද? ඔයා හොයන්න ඕනි නියුක්ලියෝෆයිල් ටිකක්. අම්ල ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය. ජලය දැම්මහම කාබොක්සිලික් අම්ල එනවා කියන්නේ මොකද්ද? ජලය කියන්නේ නියුක්ලියෝෆයිල්. තේරුණා නේද? ඊට පස්සේ දැන් ඩිංගකට කලින් කතා කරේ මොකද්ද? මේ එස්ටර් හදන එක. ඒතකොට එස්ටර් හදන එකේ ඇල්කොහොල් කියන්නේ නියුක්ලියෝෆයිල්. එක සැරේ බලක් තියෙනවා. මේක මොකද්ද? ඇමෝනියා ඇමීන. නියුක්ලියෝෆයිල්. එහෙනම් මේ නියුක්ලියෝෆයිල් තමයි මේ කාබොනික් කාණ්ඩයට පාරලා රත්තරමැද චාලස්තලිය පාරලා අදලා ඔන්නම කාරණේ වෙන්නේ. දැන් අපි ගමු ඉතින් ඉන්නේට. මේක දැන් මෙයාගේ එක සැරේ උගලක් තියෙනවා නේද ළමයි? මේක වංගෙන්නත් එපා ලියන්න තන. එක සැරේ උගලක් තියෙනවා. මෙන්න මේකෙන් මෙයාට පහර දීමක් කරනකොට මෙන්න මේ ගන්න හැදෙන්නේ CH3C බන්ධන N. ඒතර NH3 පිටින්ම සෙට් වෙනවා. මෙතන NH3 ආවොත් එහෙම එන්ටර් රේඛා හතරක් වෙන හින්දා ප්ලස් එකක් එනවා. ඉතින් ඇත්තටම එන්නේ මොකද්ද ළමයි? NH2 විදිහට එන්නේ මේ එක H එකක් මේ Cl එක එකතු වෙලා HCl හැදෙනවා. තේරුණා නේද? මේකට කියන මොකක්ද ළමයි? ප්‍රාථමික ඇමයිඩය. මේක ඇමයිඩය මේක ප්‍රාථමික ඇමයිඩය ගන්නවා. ඇමයිඩය කියන්නේ කාබොක්සිලික් අම්ල වල ව්‍යුත්පන්නයක්. නේ? කාබොක්සිලික් අම්ල වල ව්‍යුත්පන්නයක්. ඒක අපිට හම්බ වෙනවා ඉස්සරහට දෙන්න. හරි. එතකොට මේක ප්‍රාථමික ඇමයිඩයක් කියලා කියනවා. ඔයාලා බලන්න එතකොට මොනවද මේ ද්විතීයික ඇමයිඩ අපි ඒක කතා කරමු. අපි යන්ත්‍රණය ගමු. මම ගෙදරටත් දුන්න මතකයිද? මේ සතියේ අපිට හම්බුණ සියලුම මොනවාද? යන්ත්‍රණ ටික කොළවල ලියලා අත දෙන්න කියලා කියන්නේ ෆොටෝ ටිකක් ගාලා Cl NH දැක්කද නයිට්‍රජන් දැන් නයිට්‍රජන් වල H3ක් තියෙන එකත් එක්ක gediya පිටින්ම සෙට් වුණාම ළමයි මෙතන මේ නයිට්‍රජන්ට දැන් බන්ධන හතරක් තියෙන ධනාරෝපණයක් වෙනවා. ඒතර ගැටලුවක් තියෙනවා අර එස්ටරීකරණයේදීත් ඔක හම්බුනානේ එස්ටරීකරණයේදීත් අර වැඩිපුර ඇල්කොහොල් H එක තිබිලා ධන එකක් තිබුණ එක අපි පස්සේ අයින් කරමු. ඒක කලබල වෙන්න එපා. ඉස්සෙල්ලා මේ චතුස්තලීය ඵලය ආයේ තලිය ත්‍රිකෝණික කරලා මේ අපගාමී ඛණ්ඩේ යවලා ඉමු අපි. තේරුණාද? මේ NH3+ කිලිටි උතන ලියුවට කමක් නැහැ. ඔය ගැලවෙන වෙලාවේදී මේක විදලා දක්වමු. උතන හැම ලියුවට කමක් නැහැ දෙන්න. මේ ඉලෙක්ට්‍රෝන වල දැන් මෙතෙන්ට දෙනවා. මේ ඉලෙක්ට්‍රෝන වල ගන්නවා. දෙනවා කියලා කියන්නේ මේ බන්ධනයට දෙන්නවා. NH3+ ධන Cl-. Next one. අන්න දැන් විදහලා දක්වමු අපි. විදහාර දක්වමු. දැන් බන්ධනේ කැඩෙන්නේ පෙළම.
ප්‍රෝටෝනයක් එළියට යන්න බෑ. ප්‍රෝටෝන එළියට යනවා කියලා කියන්නේ බන්ධන ඉලෙක්ට්‍රෝන වල n මතට පවරලා යනවා. ඒකට රුකුලක් දෙනවා ළමයි මේ ප්‍රෝටෝනේ ගන්න Cl- කියන නියුක්ලියෝෆයිල් එක. නැත්නම් භස්මය. හා. එහෙනම් එකේ රුකුලක් හම්බ වෙනවා. CKC අන්න NH2 හැදෙනවා මේ එක සරි උගලක් දැන් තියෙනවා. යා මත නැවත n මත එක සරි උගල හැදෙනවා. අන්න HCl අණු පිට වෙනවා. ලස්සනයි නේද? මෙන්න ප්‍රාථමික ඇමයිඩය නැත්තම් ඒමයිඩය ප්‍රේම හරිනේ. දැන් අපි ගමු දැන් මේ මාතෘකාව මොකක්ද ළමයි? මාතෘකාව ඇමෝනියා සහ ඇමීන සමග. දැන් ඇමීනක් තියෙනවනේ. ඇමීන වලත් නයිට්‍රජන් මත එක සැරේ වලක් තියෙනවා. ඇමීන හැදෙන්නේ කොහොමද? ඇමීන වෙන් වෙන්නේ නැතම්. ඇමීන ගැන්නේ නැහැ. ඇමීන හම්බ වෙන්නේ ළමයි 10 වෙනි පාඩමේ නයිට්‍රජන් වැඩම සම්මුවයට තේ හම්බ වෙන්නේ ඒක. ඒක වීඩියෝ වල කරන මේ සතිය හම්බ වෙනවා. හරි. එතකොට මේ නයිට්‍රජන් වල ඇමෝනියාගේ හයිඩ්‍රජන් තුනක් තියෙනවනේ. හයිඩ්‍රජන් තුනෙන් එක හයිඩ්‍රජන් එකක් වෙනකොට ඇල්කිල් කාණ්ඩයක් આવොත් අපි ඒකට කියනවා ඇමීනියක්. ප්‍රාථමික ඇමීන. H දෙකක් වෙනකොට ඇල්කිල් කාණ්ඩ දෙකක් આવොත් අපි ඒකට කියනවා ද්විතීයික ඇමීන. එහෙනම් මේ මොකද්ද ළමයි මේක මාතෘකාවෙන් මාතෘකාව ලියන්නේ නැහැ. බට අම්ල ක්ලෝරයිඩ ප්‍රාථමික ඇමීන සමග ඇමෝනියා නෙවෙයි. එතකොට වෙන එක අපි ලියමු බලන්න CH3 හැරයා මේ කාණ්ඩේ යනවනේ Cl යනවා. මේක N සෙට් වෙනවා. N වලත් එක H එකක් යනවා කියලා මතක නේද? ඇමෝනියා වල H තුනෙන් එක H එකක් ගිහලා NH2 උනානේ. ඇල්කොහොලේ OH වල H එක ගිහලා O විතරයි ඉතුරුනේ. ඒ වගේ මෙතන H දෙකෙන් එක H එකක් ගිහන් එක H එකක් ඉතුරු වෙන්නේ මොකද ළමයි? NH CH3 දමන. මේවා ඔයාලට පුළුවන් විමසුම් බුද්ධියක් තියෙනවනේ. විචාරශීලී මනසක් තියෙනවනේ. හින්දා ඔයාලට මේ මොකද්ද මේ වෙන්නේ කියන එක සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. මේකේ අන්තරණය මට ලියලා දෙන්න. තේරුණා මම කියන්නේ නැහැ මේකේ අන්තරණය. අර විදිහටම තමයි H එකක් කියම ගැලවිලා ලස්සනට යනවා. තේරුණා? මේකට කියන්නේ ළමයි ද්විතීයික ඇමයිඩ්. මොකද්ද? ද්විතීයික ඇමයිඩ් මේ N වලට දැන් කාණ්ඩ දෙකක් සෙට් වෙලා ඉන්නේ ඒක ද්විතීයික ඇමයිඩ්. මේක ළමයි ප්‍රාථමික ඇමීනය. ප්‍රාථමික ඇමීනය අම්ල ක්ලෝරයිඩ් එකේ ප්‍රතික්‍රියාවෙන් හැදෙන්නේ ද්විතීයික ඇමයිඩ්. තේරුණාද? මේක යන්ත්‍රණය ඔන්න අහගන්න යන්ත්‍රණයට ඉඩ තියාගන්න. ඉඩ තියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ වීඩියෝ එකක් නේ බලන්නේ නේ. රෙකෝඩ් කරපු වීඩියෝ එකක්. ඒතර යන්ත්‍රණය ලියලා මට ෆොටෝ එකක් ගහලා එවන්නද? මම හැම එකම අහන්නේ නැහැ. මට අහන්න අමතකත් වෙනවා. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ ෆොටෝ එකක් ගහලා එවන්න. මේ ෆොටෝ එකක් ගහලා එවුවාම ඒකේ අඩුපාඩු මම කියනවනේ ඒ වෙලෙම. එතම කියනවා මෙන්න මේක පොඩ්ඩක් වෙනස් කරන්න. එතකොට ඔයාලා ඉගෙන ගන්නවා. ඉතින් නැතුව මට මේ වැඩ නැතුව නෙමෙයි හොඳේ. ඊට පස්සේ තුන ළමයි CH3C Cl දන අපි ගමු ද්විතීයික ඇමයිනිය. C3H2CH3 වගේ ගමු. ද්විතීයික ඇමීනිය. ද්විතීයික ඇමීනෙත් නයිට්‍රජන් මත එක සැරේ උගලක් තියෙනවා. එහෙනම් පහර දෙන්න පුළුවන්. හරිද? ඒ වගේම යාගේ H එකකුත් තියෙන H එකක් කියන්න ඕනේ කියලා ඔයාලා දැන් දන්නවනේ මේ Cl කියන අපගාමී කාණ්ඩයත් එක තව H එකක් කියන්න ඕනේ. H එකේ මත තියෙනවනේ. නලම මේකේ ඵලය ලියන්න පුළුවන් කොහොමද වෙන්නේ? CH3C N CH2CH3 CH3 H එක ගියා මොකද්ද? Cl. මේකට ලියන්න ළමයි තෘතීයික ඇමයිඩ්. තෘතීයික ඇමයිඩ්. මේකෙත් ඉතින් යන්ත්‍රණය අඳින්න පුළුවන්. තේරුණා මම කරන්නේ. එතකොට මේකේ මේ ඔයාලට තේරෙනවා දැන් ද්විතීයික ඇමීනියත් එක්ක එන්නේ තෘතීයික ඇමයිඩයක්. එහෙනම් ඊළාට අපේ එන්නේ අංක 4 මොකද්ද? අම්ල ක්ලෝරයිඩ් තෘතීයික ඇමීන සමග තෘතීයික ඇමීන එක්ක ප්‍රතික්‍රියාවක් නෑ ළමයි H එකක් නෑ. එතන මේ ක්‍රියාවලියේදී ඔයාලා දන්නවා යන්ත්‍රණයේදී එක H එකක් ගැලිලා යනවා මෙන්න මෙයා. මේ තියෙන අන්තිම H එක යනකොට මේ ද්විතීයික ඇමීන විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. තෘතීයික ඇමීන වල අන්තිම H එකක් නෑ නේ. එක H එකක්වත් නෑ නේද? තෘතීයික ඇමීන ළමයි ওই විදිහ ප්‍රතික්‍රියාවක් නැහැ. එහෙනම් මට කියන්න ඇමෝනියා ප්‍රාථමික ඇමීන
ද්විතීක හැමින ලියන්න සටහන එන්න අම්ල ක්ලෝරයිඩය ධන ඇමෝනියා අම්ල ක්ලෝරයිඩය ධන පාතනික එමයින ද්විතීක එමයිනේ ද්විතීක මයිනය අම්ල ක්ලෝරයිඩ් මොකක්ද ළමයි දෙන්නේ ඇමෝනියාත් එක්ක අම්ල ක්ලෝරයිඩය දෙන්නේ ප්‍රාථමික ඒක තමයි ගොඩාක් පාවිච්චි වෙන්නේ ප්‍රාථමික ඇමයිඩ් තමයි ගොඩක් මොකද්ද ලියන්න සටහනක් ඇතුළත ලියන්න ප්‍රාථමික ඇමයිඩය හොඳේ මේ ඇමීනය මේ ඇමෝනියා මේ ප්‍රාථමික ඇමයිඩය මේ මොකද්ද ඇමයිනය ඇමයිඩ මේක මොකද්ද ද්විතීක ඇමයිඩ ද්විතීක ඇමයිඩ නැත ප්‍රතික්‍රියාවක් නැත සටහනකට ඔබ ලියන්න හරි නේද ඇත්තට විස්තර කරන හින්දාම නෙවෙයි ළමයි Zoom එකේ වෙලාව යන්නේ දැන් ඔයගොල්ලෝ ලියනකම් එහෙම මං ඉන්නේ බෑ මේවා හැම වීඩියෝ එක නවත්තලා වාට ලියා ගන්න වෙලාව තියෙනවා එහෙනම් ඔයාලට අත්දැකීමෙන් නැති දැන් YouTube එකේ පැයක වීඩියෝ එකක් උගන්වනකොට ඔයාලා හරියට අධ්‍යයනය කරනවා නම් පැය දෙකක්වත් ඇයි ඔයාලට ඒක ඉගෙන ගන්න. නෝට් එක ලියන්නේ මේ හරි ළමයි අන්තිම එක 5 1 6 ලියා ගන්න. කරන වැදගත් මේක ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සමග මොකද්ද ළමයි ග්‍රීනාඩ් ප්‍රතිකාරකය සමග තේරෙනවද? ඔන්න නියම එකක් හරි. දැන් අම්ල ක්ලෝරයිඩ් අර වගේම දැන් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා මතක තියෙන ග්‍රීනාඩ් කියන්නේ ළමයි ග්‍රීනාඩුත් සුපිරි නියුක්ලියෝෆයිලයක්. තේරුණාද? ග්‍රීනාඩ් කියන්නේ සුපිරි නියුක්ලියෝෆයිලයක්. ඒකෙන්ද යාට පුළුවන් අම්ල ක්ලෝරයිඩ් වලට පහර දෙන්න. තේරුණා නේද? හා. තේරුණා. නමුත් ඒක මම දෙන්නම් මේ. තේරුණා? මෙයානේ ඉන්නම එතකොට මෙන්න මේ ග්‍රීනාඩ් කියන එකේ මෙන්න මේ විතර ඩෙල්ටා මයිනස් තියෙන නියම නියුක්ලියෝෆයිලයන් නිසා එයා ළමයි මෙන්න මේ කාබන්ට පහර දීලා මෙයා හැර යාමේ කාම්බයක් විදිහට යනවා. එතකොට එන්නෝනේ ඵලය මොකද්ද ළමයි? ඔයාලට මෙච්චරකල් මේ වීඩියෝ එකයි කලින් ටිකයි බලපු දැනුම් පාවිච්චි කරලා මේක ලියන්න පුළුවන්. මොකක්ද එන්නේ? CH2 CH3 එක මෙතෙන්ට සෙට් වෙනවානේ. CH2 CH3 එක සෙට් වෙනවා. හැදෙන්නේ කවුද ළමයි? NgCl එකයි Cl එකයි NgCl2 හැදෙන්නේ. මොකද හැදෙන්නේ? NgCl2 පැහැදිලිද හැදෙන්නේ? කීටෝනයයි MgCl2 හැදෙන්න ග්‍රීනාඩ් එක පහර දුන්නා. තේරෙනවද? ග්‍රීනාඩ් එක පහර දුන්නා. හරිද? එතකොට ඔයාලට තව කාරණයක් මෙතනම කියන්න ළමයි ග්‍රීනාඩ් වලට හැසිරෙන්න පුළුවන් සුපිරි නියුක්ලියෝෆයිලයක් විදිහටයි සුපිරි භස්මයක් විදිහටයි. ඔය ග්‍රීනාඩ් වල භස්මයක් ලෙස හැසිරීම මම ග්‍රීනාඩ් හදපු තැනම කියලා දුන්නා. දැන් මේ දවස්වල අපි කරන්නේ යන්ත්‍රණවලක් තියෙනවා. යන්ත්‍රණ නෙවෙයි පරිවර්තනවලක් තියෙනවා. ග්‍රීනාඩ් වලට H+H2O දැම්මම ආයේ ඇල්කේනි ගන්න පුළුවන්. තේරුණා නේද? ග්‍රීනාඩ් වලට D+D2O දැම්මම ආයේ ඇල්කේනි ගන්න පුළුවන්. දැන් මේ ග්‍රීනාඩ් ළමයි. මේ ග්‍රීනාඩ් නේ. දැන් මෙයාට මොකද කරන්නේ අපි? මෙන්න මෙයාට H+H2 දැම්මම මේක ආයේ CH3 වෙනවා. තේරුණා? D+D2O දැම්මොත් CH3 CH2D වෙනවා. CH3 CH2D. ඒකට අපි කියනවා මොකද්ද? ග්‍රීනාඩ් ප්‍රතිකාරකය භස්මයක් ලෙස හැසිරෙන අවස්ථාව. ඊට පස්සේ දැන් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි නිසා එයාට පහර දෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ඌන තැනකට. ඒක නිසා ග්‍රීනාඩ් ප්‍රතිකාරකයේ හැසිරෙනවා කවුරු විදියටද? එයා හැසිරෙනවා නියුක්ලියෝෆයිලයක් විදියට.
තේරුණා නේද? අපි ඒක කතා කර ඇල්ඩිහයිඩ් කීටෝන යටතේ ඇල්ඩිහයිඩ් කීටෝන යටතේදී හම්බුණා ග්‍රිනාඩ් ප්‍රතිකාරකය පහර දීම ගැන අපි හොඳට කතා කරා. ඇල්ඩිහයිඩට පාර දීලා කීටෝනයට පාර දීලා ග්‍රිනාඩ් ලස්සනට ආකලන බල හදනවා. චතුස්තලීය ආකලන බල හදනවා. නියුක්ලියෝෆිලික් ආකලන. දැන් මෙතනත් කතා කරන්නේ මොකද්ද ළමයි? ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ භාෂණ කියන්නේ මොකද්ද? ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ නියුක්ලියෝෆිලික් හැකියාව කතා කරනවා. ඒතර අපි මෙතෙක් උගෙන ගත්ත ඒවා අනුව ජල විච්ඡේදනය, ඇමෝනියා, ඇමීන තේරෙනවද? ඔන්නේ වගේ ඒවා ගැන අපි කතා කරද්දී ඔයාලා දන්නවා අම්ල ක්ලෝරයිඩ් වලට පහර දෙනකොට අර හැරයාමේ කාණ්ඩෙ මෙහෙන් පහර දීලා යනවා. හැරයාමේ කාණ්ඩෙ යනවා. දැන් මේක ලියා ගන්න පුළුවන් නේද? දැන් මේකද අවසන් ඵලය. අන්න එතන හොඳ පොයින්ට් එකක් මම කියලා දෙන්නම්. මේක අවසන් ඵලෙ ඉරියමු. ඇයි මේක අවසන් ඵලෙ නොවෙන්නේ? මේ මොකද්ද? මේක කීටෝනයක්. කීටෝනේ ඉලෙක්ට්‍රෝන ඌනතාවක් තියෙනවා කාබොනිල් කාබන් ගෙමි. තේරුණා? ඒ නිසා මෙන්න මේ සංයෝගය ළමයි. මේ සංයෝගය හිටියොත් මාධ්‍යයේ මේ සංයෝගයට ග්‍රිනාඩ් පෙන්වන්න බෑ. ඒක අනිත් පැත්ත. ග්‍රිනාඩ් හිටියොත් ග්‍රිනාඩ්ට මේ සංයෝගෙ පෙන්වන්න බෑ. තේරුණාද? දැන් මේ අම්ල ක්ලෝරයිඩයට මේ ග්‍රිනාඩ් පහර දීලා මෙයා හැදෙනවා තමයි. නිකන් ඉන්නවද නෑ? ග්‍රිනාඩ් තව මාත්‍රේ ඉන්නවා. ග්‍රිනාඩ් ආපහු පහර දෙනවා. ග්‍රිනාඩ් මොකද කරන්නේ? ග්‍රිනාඩ් ආපහු පහර දෙනවා. ග්‍රිනාඩ් ඉන්නවා. මේ ආයෙ වෙනම දානව නෙවෙයි. ග්‍රිනාඩ් ඉන්නවා තේරුණාද? ග්‍රිනාඩ් ප්‍රතිකාරකේ අපි දානකොට එයා ඉන්නවනේ. එයාගේ එක්කෙනෙක් නෙවෙයි දාන්නේ. මවුල ගානක් නේ දාන්නේ. ඒතරේ මවුල ගාන අතර මෙයා ඉන්නවා. ළමයි පළවෙනි පහර දීම කරලා අතරමැදි චතුස්තලීය ඵලයක් හරහා ප්‍රතික්‍රියාව වෙලා නැවතත් ආයේ ඒක යථා තත්ත්වයටපත් කරගෙන තලීය ත්‍රිකෝණික ඵලය හදා ගන්නවා. යන්තම් අමාරුයි. නවතින්නේ ළමයි. එතනත් ඉලෙක්ට්‍රෝන ඌනතාවයන් නිසා ග්‍රිනාඩ්ට මෙයාව පෙන්වන්න බැරි නිසා ග්‍රිනාඩ් නැවතත් අල තලීය ත්‍රිකෝණික ඵලයට පහර දෙනවා. මේක මෙන්න මේ ප්‍රතික්‍රියා කලින් කියලා දීලා තියෙන්නේ. කීටෝනයටද කියවන්නේ. කීටෝනයට මෙයා පහර දෙනකොට ලස්සනට ආකලන ඵලයක් හැදෙනවා ළමයි. ආයේ තලීය ත්‍රිකෝණික ඵලයකට යන්න බෑ. මොකද ඇල්ඩිහයිඩ් කීටෝන වල අපගාමී කාණ්ඩ නැහැ. ඇල්ඩිහයිඩ් කීටෝන කියන්නේ කෙලින්ම ආකලන ඵල දෙන්නේ. චතුස්තලීය ඵලයමයි යාදේ. මොකද්ද යාදේ? චතුස්තලීය ඵලයම. ආයේ නැවත අර විවෘත වෙච්ච CO දිත්ත බන්ධනේ ආයේ ප්‍රතිස්ථාපනය කරගන්න හැකියාවක් ඇල්ඩිහයිඩ් කීටෝන වලට නැහැ. හැබැයි කාබොක්සිලික් අම්ල වලට කාබොක්සිලික් අම්ල විප්පන්න වලට පුළුවන් ඒ වැඩේ. එහෙනම් මේ පළවෙනි පියවර හැරයාමේ කාණ්ඩයකින් සිදුවන එකක්. හැරයාමේ කාණ්ඩයන් නිසා යන්තම් ජාමි බේර ගන්නවා. නමුත් කර්මෙටම හැදුනේ ළමයි කාබොනිල් කාබන් තියෙන කීටෝනය. දැන් මෙයාට හැරයාමේ කාණ්ඩයක් නැහැ. ඒ සත්‍යයට මුහුණ දෙන්න මෙයාට හැරයාමේ කාණ්ඩයක් නැහැ. නමුත් ග්‍රිනාඩ් පහර දීලා මොකද වෙන්නේ? හැරයාමේ කාණ්ඩයක් නැති නිසා ආකලන ඵලයක් දෙනවා. නියුක්ලියෝෆිලික ආකලන ඵලයක් දෙනවා. එහෙනම් පළවෙනි එක ආවේශයක්, ඊළඟ ඵලය ආකලන ඵලයක්. ළමයි කාබොනිල් කාණ්ඩේ විනාශ වෙනවා. අන්තිමට ලැබෙන්නේ මෙන්න මේක. තේරුණාද? ඒක ලැබෙන්නේ මොකද්ද? CH3C OMGBR මේව නම් දන්නවා. CH2CH3 මෙයා නැවතත් මෙයාට සෙට් වෙනවා. මෙන්න බලන්න. ආයේ CH2CH3 තේරුණානේ? ඉතින් මේක හරි කැත උත්තරයක්. මේ ග්‍රිනාඩ් පහර දුන්න විලසින් පහර දුන්න ගම විගසින් ලැබෙන ඵලය හරි කැත ඵලයක්. මේකට H+H2O දාන්න ඕනේ. එතකොට මේක OH කරගන්න පුළුවන්. මොකද ළමයි දාන්නේ? ඉතින් මෙහෙම වට ගහන්න එපා. ඔයාලා ලස්සනට පොතේ ලියාගෙන මෙහෙම ගිලා ඔහොම යන්න එපා. ඔහොම ගිලා පහළටවත් යන්න තේරුණා. නැත්තම් පොතේ ඉඩ තියෙනවා නම් ඔහොම කොනටම ඇවිල්ලා ඔහොම පහළට පියවරක් යන්න. මට ඉඩ නැහැ නේ. ඒකයි මම ඔහොම ඇවිල්ලා මෙහෙම වට ගහන්න. එහෙම කරන්න එපා. ඔයාලා පොතේ හරි. ළමයි මේකට H+H2O දාන්න. plus H2 දැම්මම වෙනවා CH3C OH CH2 CH3 CH2 ළමයි හොඳට බලන්න මේ අවසන් ඵලයේ එකපාර ලියන්න පුළුවන්. මේ මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. මම මේ කියලා දෙන්න ඕනේ මෙහෙම ලිව්වේ. එකපාර ලබා ගන්න ඕනේ. දැන් බලන්න මෙයාගෙන් මෙයාව ගන්න කොහොමද කියලා. මෙයාගෙන් මෙයාව ගන්න කොහොමද ග්‍රිනාඩ් තිබුණා. මෙන්න බලන්න. CH3C එහෙමම ලියන්න. CH3C එහෙමම ලියන්න. මේ දිත්ත බන්ධනව මොකද්ද? OH කරලා යන්නේ. දිත්ත බන්ධනව
ඔය කරලා යන තව දෙකකට එන්න පුළුවන් සෙට් වෙනයි. බන්ධන 4ක් හදාගන්න පුළුවන්. තව දෙකකට එන්න පුළුවන් ළමයි. මෙන්න මෙයා දෙපාරක් ලියන්න. මේ CH2 මොකද කරන්නේ? එකපාරක් ලියන්න ආයෙ පාරක් ලියන්න. දෙපාරක් පාර කරනවා. එකම සංයෝගයට දෙපාරක් පාර. තේරුණාද? අංක දාන්න එපා. ඔහේ මේක ලියාගන්න. ඔහේ මේක ලියාගන්න. ඔහේ මේක ලියාගන්න. හරිද? දැන් ලියන්න. අම්ල ක්ලෝරයිඩ් ග්‍රිනාට් ප්‍රතිකාරකය සමග තෘතීක ඇල්කොහොල් ලබා දෙන්නේ. තෘතීක ඇල්කොහොල් යන්නේ අම්ල ක්ලෝරයිඩ් ග්‍රිනාට් ප්‍රතිකාරකය සමග තෘතීක ඇල්කොහොල් ලබා දෙයි. තෘතීක ඇල්කොහොල් ලබා දෙයි. යන්න ඒකටම ලියන්න. පළමුව ඇල්ඩිහයිඩය පළමුව අම්ල ක්ලෝරයිඩය කීටෝනයක් බවට පත් වී පළමුව අම්ල ක්ලෝරයිඩය කීටෝනයක් බවට පත් වී ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ දෙවන පහර දීම නිසා පළමුව අම්ල ක්ලෝරයිඩය කීටෝනයක් බවට පත් වී ග්‍රිනාට් ප්‍රතිකාරකයේ දෙවන පහර දීම නිසා ලැබෙන්නේ තෘතීක ඇල්කොහොලයක් බවට පත් වේ. තෘතීක ඇල්කොහොලයක් බවට පත් වේ. තේරුණාද? ඇල්කොහොලය ලබා ගැනීමට අවසන් පියවරේදී H+H2O දමා ජල විච්ඡේදනය කළ යුතුය. අවසාන පරිලෙස ඇල්කොහොලය ලබා ගැනීමට අවසාන පියවරේදී H+H2O දමා ජල විච්ඡේදනය කළ යුතුය. මේකට අංකයන් ලියන්නේ අපිට අංක දාලා ලියන්නමයි. දැන් දාන්න අංක 1. දැන් දාන්න අංක 1. CH3 CH2 MgCl ලිව්වොත් ඔයාලා එකපාරම මොකද්ද කරන්නේ ළමයි? එකපාරම මොකද්ද කරන්නේ? දෙන්නම පහර දෙනවා කියලා ගන්න. මෙයාගෙන් පහර දීම් දෙකක් වෙනවා. මොකද්ද? CH3 C මොකක්ද දෙන්නේ? හැරයා මේ කාණ්ඩේ යනවා. එයාගෙන් ගණන් ගන්න එපා. CH2 CH3 ආයේ CH2 CH3 මෙතන OH කරන්න එපා ළමයි. H+H2O දාන එක වෙන ස්ටෙප් එකක් විදිහට ගන්න. ඒක ලියලා නැහැ නීතලිය උඩ. ඒක නිසා වාට සිද්ධ වෙනවා ළමයි මොකද්ද? OMGBR නේ. මොකද්ද? OMG දැන් කියන්නේ H+H2O මොකද්ද ළමයි? CH3 COH CH2 CH3 CH2 CH3 දැන් ඔයාලට තේරෙනවා තමයි කාබන් වැඩි කරගන්න සුපිරි ක්‍රමයක් නෙවෙයි. බලන්න අර සංග්‍රහ කාබන් 2යි මේකේ සංග්‍රහකයට කාබන් 2 3 4 5 6 කාබන් 6ක් වෙලා තියෙනවා. අංක 1 කියලා ඔක ලියා ගන්න ඈ. තේරුණාද? අංක 1 කියලා ඔක ලියා ගන්න. තේරුණාද? අංක 2 කියලා ලියා ගන්න. අංක 2 ලියා ගන්න. ඉදාමද බෙන්සින් වලයක් ඉන්න එකක් GBR වගේ මේකෙදි ළමයි මම ලස්සන වැඩක් කරනවා. මේකෙදි ලස්සන වැඩක් කරනවා. මොකද ලස්සන වැඩි. මේකේ ඊතලිය උඩම ස්ටෙප් දෙක ලියනවා. එකෙන් හිතන්න එපා මේක තනි පියවරකට ගත්ත අපි කියලා දෙනවා. මේකේ ස්ටෙප් දෙකක් විතර තමයි කවුන්ට් එක දෙනවා. ස්ටෙප් 1 2 කියලා මේ 1 2 කියලා දාන්නේ ඒක. මොකද ළමයි ඉන්නේ CH3C දැන් ඕක OH කරන්න. දැන් කිසි ගැටලුවක් නැහැ. මොකද දෙවෙනි ස්ටෙප් එකේ H+H2 දාන නිසා OH වෙනවා. බෙන්සින් දෙපාරක් නැත්නම් පෙනිල් කාණ්ඩේ දෙපාරක් පහර දෙනවා. මොකද වෙන්නේ? පෙනිල් කාණ්ඩේ අරුනේ
අපි යන්ත්‍රණය ගමුද? ඒක යන්ත්‍රණය ඉගෙන ගන්නවා තේරෙනවද? යන්ත්‍රණය යන්ත්‍රණයේදී වෙන්නේ නියුක්ලියෝෆිලික ප්‍රහාරයක් වෙනවා කාබෝයිල් කාබන්ට. දැන් ළමයි දැන් මේ ග්‍රීනාඩ් වල යන්ත්‍රණය ලියද්දි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඉලෙක්ට්‍රෝන යුගල කියන්නේ බන්ධනය. කලින් නම් ළමයි පහර දීම ගන්න මෙහෙම 32කින් අහම පහර දීම වෙනවා. ග්‍රීනාඩ් වල එහෙම නෑ. මම ග්‍රීනාඩ් වල කලින් කියලා දුන්නා. ග්‍රීනාඩ් වල මේ රේඛාව තමයි ඉලෙක්ට්‍රෝන වල. ඒතර මේ රේඛාවෙන් තමයි ඔන්න ඔහොම යන්නේ. තේරුණා නේද? රේඛාවේ තමයි යන්නේ මේ බන්ධනය. ඒ බෙන්සීන් ඉන්න හින්දා එහෙම ගියා. එහෙම නෙමෙයි. හොඳ මෙතන කවුරු හිටියත් ඒකයි තේරෙනවද? CH3CO minus Cl MgBr මොකද්ද කරන්නේ? මෙතනට ඕන MgBr කියලා කියන්නේ. දැන් මේ MgBr එක මොකද්ද? මෙතන MgBr කියලා අවශ්‍ය නම් ලියන්න ඕන නැතත් කමන්නේ. තේරෙනවද? මෙතන නැතත් කමන්නේ. තේරෙනවද? පාරෙන්ටි වල ඊට පස්සේ අතරමැදි චතුස්තරීය ඵලෙ නැවත ප්‍රතිස්ථාපනය කරගන්න ඕනේ. අතරමැදි චතුස්තරීය ඵලෙ නැවත ප්‍රතිස්ථාපනය කරන්නේ මොකද්ද? ආයේ අර උඩට ගිය ඉලෙක්ට්‍රෝනිය ඔබලා ආයේ බන්ධනය එනවා. මෙයා යනවා. මෙයා යනවා. CH3 C ඉත බන්ධන වෙනවා දැන් ආයේ. මේක මොකක් වුණාද ළමයි? ක්ලෝරින් එක ඒ බෙන්සින් වල නෑ මේ යට බෙන්සින් උඩින් ලිව්වා ක්ලෝරින් එක කියලා. තේරුණාද? ක්ලෝරින් එක ගියා. ඒකට MgCl2 හැදෙනවා උතන. තේරුණාද? මෙතන ඉන්න ළම MgCl- කියලා. තේරුණාද? මේක දාන්න මෙහෙම ලියන්න දාන්න. MgCl+ දාන්න. MgCl+ යා MgCl තුනනේ අර පැත්තක ඉන්න MgCl+ එකත් ලියලා දාන්න. ඒකට යාට එකතු වෙනවා කියලා ගන්න පුළුවන් තමයි. අන්න ළමයි කීටෝනේ තේරුණාද? අතරමැදි චතුස්තරීය ඵලයක් කරහා යන්ත්‍රණයේ සිදුවීමෙන් නැවත විවෘත වෙච්ච CO බන්ධනය සම්මුත කරගෙන තලීය ත්‍රිකෝණික කීටෝන ලැබුණා. නමුත් නම් නිකන් ඉන්නේ නැහැ. කීටෝනේ දිහා ඇහැක් දානවා කවුද? මාධ්‍යෙන්නේ ඉතිරි ග්‍රීනාඩ් දානවා. හැදුණු එක්කෙනා කීටෝනේ යාටත් පහර දෙනවා. යාටත් එහෙනම් යන්ත්‍රණය ඉවර නැහැ. ඊළඟ පියවර අපි ලියමු මෙහෙම. BR ද ළමයි ගත්තේ BR නේද ගත්තේ? GCL ද මම ඒක හදා ගන්න හොඳ GCL ද BR ද කියන ඒවා හදා ගන්න හොඳ උඩත් මට මතක නැහැ BR ද CL ද ගත්තේ කියලා. මෙයා පහර දෙනවා. එතෙන්ට මෙන්න මේක ආයෙ විවෘත වෙනවා. මොකද්ද වෙන්නේ? අර සංවෘත කරගත්ත එක ආයෙ විවෘත වෙලා CH3C OMGBR එතන උඩ කමන්නේ නැහැ. MgCl OMGCl ये माने OMGCl अंतिम एक जल विच्छेदन है OMGCl प्लस මේවට මේ අන්තරනේ මෙයා ජල විච්ඡේදන පියවරට ළමයි මේ එහෙම ඊතලයා කියලා නැහැ. ඔය +H2 දැම්මම ඵලය එනවා කියලා ගන්න. ඉතින් C3 OH එනවානේ.
ඊයේ ඕගොල්ලන්ගේ පන්ති ඉවරලා මම ඊට පස්සේ දවසේ නිදාගත්තේ නැහැ. එළි වෙනකම් හිටියා. වැඩ කරා හැම නෙමෙයි. මම ළමයි ටීවී සීරීස් එකක් බැලුවා කාලෙකට පස්සේ. මිනි ටීවී සීරීස් එකක්. ඒ කියන්නේ එපිසෝඩ් 7 එපිසෝඩ් එකක් පැයයි තියෙන්නේ. පැය 7න් කතාව ඉවරයි. පැය 7 මම එක දිගට බලාගෙන ගියා. පොඩ්ඩක් ඉතුරු කරලා පැයක් විතර නිදාගෙන ඉවරලා අන්තිමට මම කිව්වනේ මම ඕගොල්ලන්ට කල්ලුත් කිව්වා. ඒ කැම්පස් කාලේ පුරුදු වෙච්ච නරක පුරුද්දක්. ඒක තේරෙනවා. කාලෙකින් මම බැලුවේ නෑ කතාවක්. ඒක නිසා මේ හොඳම කතාවක් ඇවිල්ලා තියෙනවා කියලා ආරංචියක් ආව නිසා මම ඒක බැලුවා. Queen's Gambit කියලා කියන්නේ ඒකට ඔයාලා බලන්න එපා හොඳේ. Queen's Gambit කියලා කියන්නේ තමයි chess ක්‍රීඩාවේ තියෙන එක move එකක්. තේරුණාද? Queen දීලා ඉවරලා යන ලස්සන move එකක්. තේරුණාද? රැවටෙන එකක්. හරි. ඒතර ඒ කතාවේ නම ඒක තියෙන ළමයි chess ක්‍රීඩාවේ ගන්න පුළුවන් chess ක්‍රීඩකයෙක්ට ගන්න පුළුවන් හොඳම ටයිටල් එක හොඳම නම තමයි ළමයි ග්‍රෑන්ඩ් මාස්ටර්. තේරුණාද? දැන් ලෝකෙම දැන් මේ කාලේ බිහි වෙලා තියෙන ඔක්කොම يعني chess අදින මිනිසුත් එක්ක බලද්දි chess අදින පිරිසත් එක්ක බලද්දි ග්‍රෑන්ඩ් මාස්ටර්ස්ලා ඉන්න කීපය නම දැන් 1500ක් විතර දැනට ඉන්නවලු ග්‍රෑන්ඩ් මාස්ටර්ස් හරිද? එහෙම ග්‍රෑන්ඩ් මාස්ටර් වෙන එකක් ලේසි නෑ. ඒකට යන්න ඕනේ ස්ටෙප් ටිකක් තියෙනවා. නොකඩවා එහෙම දිනලා එහෙම යන්න ඕනේ අන්තර්ජාතික ඒ තරගාවලිය ඇවිල්ලා ලෝකම තවත් ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක්ව පරද්දලා එහෙම යන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. දැන් ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් වෙන තවත් ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක්ව පරද්දන්න ඕනේ. ඒක ඒතර chess ක්‍රීඩාවේ ළමයි ඉදිරියටම යන්න පුළුවන් ජීනියස්ලට තේරෙනවා. අපිට එහෙම අමාරුයි. අපිටත් chess අදින්න පුළුවන්. අපිටත් යම් මට්ටමකට අදින්න පුළුවන්. යාළුවන්ව පරද්දලා ඒකේ අපිට ෆස්ට් ප්ලේස් එහෙම ගන්න පුළුවන්. ඒ වුණාට අපි පරද්දන්නේ යාළුවන්වනේ ළමයි. එහෙනම් අපි අන්තර්ජාතික මට්ටමට එනකොට අපිට අමාරු වැඩේ කරන්න. තේරෙනවද? ජීනියස්ලට පුළුවන් වැඩේ කරන්න chess වල ගොඩාක් ඉදිරියට යන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ ලෝකේ පේන්නේ 아무තු විදිහට තේරෙනවද? ඒගොල්ලන් සමහර ඒවා පැටර්න්ස් විදිහට පේන්නේ. තේරෙනවද? ඒ කලාකාරයන්ටත් එහෙම එක එක විදිහට පැටර්න්ස් විදිහට පේන්නේ. ඒ මහා මට මතක නැහැ. කලාකෘති එහෙම ගිහිලා තියෙනවා. තේරෙනවද? නම් මතක බීතෝන් කියලා කියන්නේ බීතෝන්ගේ කලාකෘතියම අර සංගීතයෙන් ඒ එක එක විදිහට ඒගොල්ලන්ට ලෝකේ පේන්නේ වෙන විදිහට. එතකොට මේගොල්ලන්ටත් එහෙමයි තේරෙනවද? මේක තියෙන එක්තරා ළමෙක් ගෑල් ළමෙක් තේරෙනවද? අවුරුදු 9 දී chess ඉගෙන ගන්න පුරුදු වෙලා එයා ග්‍රෑන්ඩ් මාස්ටර් කෙනෙක් දක්වා යන විදිහට අන්තිමට එයා ලෝකේ ඉන්න ෆස්ට් රුසියන් කෙනෙක් ෆස්ට් එයාව පරද්දන. එයා ෆස්ට් හම්බ වෙන ළමයි තුන් පාර. පළවෙනි පාර දිනවා, දෙවෙනි පාර දිනවා. කියන්නේ එක එක ටෝර්නමන්ට්ස් වල තේරෙනවද? එක ටෝර්නමන්ට් එකක් ගිහලා ගාලා මැච් දිනා ගිහලා අන්තිමට වර්ල්ඩ් චැම්පියන් හම්බ වෙන්නේ. එයා තින් පාර දිනවා. ආයේ මාස ගාණක් ගිහලා ආයේ ටෝර්නමන්ට් එක කොහොම ගිහලා ආයෙ පාර. තේරෙනවද? මම ගිහලා අන්තිමට තුන්වෙනි එකේ දිනනවා. එහෙම කතාවක් තියෙනවා. ඉතින් මම කෝස් මට ඒක බලලා දැන්. හරි චෙස් නේ නම් හරි. හරි. ළමයි ඉවර නෑ නේද අරක? ඉවරයිනේ. යන්ත්‍රණය ඉවරයි. හරි. එහෙනම් ළමයි ලියාගන්න 5 2 මාතෘකාව ලියන්න. එස්ටර 5 2 මොකද්ද ළමයි? එස්ටර වල ප්‍රතික්‍රියා. 5 2 එස්ටර වල ප්‍රතික්‍රියා. එස්ටර වල ප්‍රතික්‍රියා. එතකොට ළමයි එස්ටර කියන්නේ කාබොක්සිලික් අම්ල වල විප්පන්නයන්නේ. ලියන්න 5 2 1 ලියන්න. 5 2 1 5 2 1 ලියන්න. තනුක khනිජ අම්ල සමග මොකද්ද 5 2 1 මොකද්ද ළමයි? තනුක khනිජ අම්ල සමග කියන ලියාගන්න. එස්ටර තනුක khනිජ අම්ල හමුවේදී එස්ටර තනුක khනිජ අම්ල හමුවේදී ජල විච්ඡේදනය වී එස්ටර තනුක khනිජ අම්ල හමුවේදී ජල විච්ඡේදනය වී අනුරූප කාබොක්සිලික් අම්ලය සහ ඇල්කොහොලය ලබා දී. එස්ටර තනුක khනිජ අම්ල හමුවේදී ජල විච්ඡේදනය වී අනුරූප කාබොක්සිලික් අම්ලය සහ ඇල්කොහොලය ලබා දී.
යන මෙහිදී ජලය නියුක්ලියෝෆයිලයක් ලෙස හැසිරෙන අතර මෙහිදී ජලය නියුක්ලියෝෆයිලයක් ලෙස හැසිරෙන අතර මෙහි යන්ත්‍රණයද අතරමැදි චතුස්තලීය ඵලයක් කරහා සිදුවේ. අතරමැදි චතුස්තලීය ඵලයක් කරහා සිදුවේ. මේක කියලා තියෙන්නේ තමයි කලින් තේරුණා. මම ඔයාලට කිව්වද ළමයි එස්ටර් හදාගන්න වෙලාවේ එස්ටර් හදන්න ක්‍රම දෙකයි. එකක් තමයි කාබොක්සිලික් අම්ල ඇල්කොහොලික්. අනිත් එක අම්ල ක්ලෝරයිඩ් ඇල්කොහොලික්. තේරුණා? ඒකට මුලින්ම අපි ඉගෙන ගත්ත එස්ටර් හදන්න මොකද්ද? කාබොක්සිලික් අම්ල ඇල්කොහොලත් එක්ක ප්‍රතික්‍රියාව ටිකක් ප්‍රත්‍යාවර්ත නිසා සල්ෆියුරික් දානවා කියලා මම කිව්වනේ. ප්‍රත්‍යාවර්තයි කියන එකේ තේරුම ළමයි කාබොක්සිලික් අම්ලයයි ඇල්කොහොලයි එකතු වෙලා එස්ටරය හැදෙනවනේ. ඒ එස්ටරයට खनिज අම්ලයක් දැම්මොත් ආයි ඒක වියෝජනය වෙලා එස්ටරේ වියෝජනය වෙලා කාබොක්සිලික් අම්ලයයි ඇල්කොහොලයි ලැබෙනවා. ඒක තමයි මෙතන උගන්වන්නේ. තේරුණා? මෙතන අපි කතා කරන්නේ එස්ටර වල එකනේ. අර කලින් ඉගෙන ගත්ත ප්‍රතික්‍රියා අනිත් පැත්ත. මොකද්ද ළමයි? එස්ටරේට දානවා තනුක खनिज අම්ලයක්. එතකොට ලැබෙන ළමයි CH3COH ධන CH3CH2OH කියන සංයෝග දෙක දැනනවා. ඇල්කොහොලයි කාබොක්සිලික් අම්ලය. තේරුණා? ඔකේ අන්තරනේ අතරමැදියක් කරා වෙනවා කියුවට අපිට නෑ. තේරුණා? තොරේ පිටින් එච් එකක් එහෙම දාගන්න ඕනද මේක වෙන්නේ මොකද්ද කැඩුනහම ළම එස්ටර් එක කැඩුනහම මෙන්න කාබොක්සිලික් අම්ල ගන්න මෙහෙම කාබොක්සිලික් අම්ල ගන්න මේ කාබන් දෙකෙන් අදාළ කාබොක්සිලික් අම්ල ගන්න තේරුණා ඊපස්සේ මෙතන තනි පේලි කාණ්ඩයක් කියනවනේ ඒකට OH එකක් දාන්න පිටින් දාගන්න එන OH එක තේරුණා OH එකක් දාන්න ඒක ආනේ ඒක ලියන්න පහේ දෙකේ එකනේ ඔය ලිව්වේ පහේ දෙකේ දෙක මාතෘකාව ලියා ගන්න ජලීය NaOH සමග පහේ දෙකේ දෙක මාතෘකාව ජලීය NaOH සමග යන්න එස්ටරයකට ජලීය NaOH එක් කළ විට එස්ටරය ජල විච්ඡේදනය වී කාබොක්සිලික් අම්ලයේ ලවණයත් ඇල්කොහොලයත් ලබා දේ කාබොක්සිලික් අම්ලයේ ලවණයත් ඇල්කොහොලයත් ලබා දේ next දැම්මම තමයි C3 දික්ත බන්ධන O- Na plus ධන CH3 CH2 ඔන්න ඔය දෙක තමයි දෙන්නේ ඒක ඔය ඉගෙන ගන්න ඕනේ කාරණයක් තියෙනවා තේරුණාද මේත් කරන්නේ එස්ටරය කඩන එක. දැන් ඉස්සෙල්ලා අපි ජලය දාලා එස්ටරය කැඩුවා. දැන් මොකද කරන්නේ? අපි දැන් බස්මියක් දාලා එස්ටරය කඩනවා. දැන් අර උඩ ප්‍රතික්‍රියාවත් ඇත්තටම ප්‍රත්‍යාවර්ත වෙනවා. අම්ලයක් දැම්මහම එස්ටරය කැඩෙන එකත් ප්‍රත්‍යාවර්තයි. තේරුණා? අපිට ජලය දාලම නෙවෙයි අපිට බස්මියක් දාලා එස්ටරය කඩන්න පුළුවන්. එස්ටරය කැඩුවම මෙතනින් කැඩෙන්නේ. මෙතනින් කැඩුනහම ළමයි කාබොක්සිලික් අම්ලය ලැබෙනවා. මෙහෙන් ඇල්කොහොල් ලැබෙනවා. මෙන්න මේකෙන් මේ පැත්තෙන් ඇල්කොහොල් හිතා ගන්න අර පැත්තෙන් කාබොක්සිලික් අම්ල හිතා ගන්න. හැබැයි ළමයි මාධ්‍ය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යයේ ඇල්කොහොලය
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යයේ කාබොක්සිලික් අම්ලය තියෙන්නේ කොහමද? කාබොක්සිලේට් අයන විදිහටනේ. එහි ලවණයේ විදිහටයි තියෙන්නේ. ඒ හැටි කාබොක්සිලික් අම්ලය ආම්ලික අයන ළමයි. ඒ නිසා යා බස්මයත් එක්ක ප්‍රතික්‍රියා වෙලා මොකක්ද වෙන්නේ? මෙන්න මෙයාව හදනවා. හරිනේ? මෙන්න මෙයාව. එතකොට මේ මොකක්ද? ඇල්කොහොලයි තියාගේ ලවණේ දෙන්නේ නැද්ද? මෙයාගේ ලවණේ. ළමයි ඇල්කොහොල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. ඇල්කොහොල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. ව්‍යාපකමද මේක යන්ත්‍රණේ. අර කලින් එකෙත් ඔන්න යන්ත්‍රණය පුළුවන් ජල අණුවකින් පහර දීලා මොකද්ද? එස්ටරයක් ජලයෙන් විච්ඡේදනය එකටත් අපිට යන්ත්‍රණයක් දෙන්න පුළුවන්. හරි. මේක යන්ත්‍රණය තියාගන්න. මොකද්ද දෙන්නේ? CH3 අර හැම වෙලේම අතරමැදි ඵලය ගැන හිතන්න. ඕ CH2 දාන OH minus. තේරුණා? අපි මේ ඉන්නේ කාබොක්සිලික් අම්ලවල ව්‍යුත්පන්නවල. අපි මේ ඩිංගකට කලින් අම්ල හේලයිඩ් කියන එක ඉවර කරා. කාබොක්සිලික් අම්ල උත්පන්නවල අම්ල හේලයිඩ් ඉවර කරා. දැන් අලුත් වර්ගයකට ආවා. මොකද්ද? එස්ටර්. නමුත් එස්ටර් වලත් ළමයි මේ යන්ත්‍රණය මොකද්ද? නියුක්ලියෝෆිලිකව පහර දීලා අතරමැදි චතුස්තලීය ඵලයක් වෙන වැඩක්. එහෙනම් ළමයි මේ තියෙන නියුක්ලියෝෆයිල් කලින් ජලය අම්ලයක් දැම්මම ජලය පහර දීලා මේක අම්ලයක් දානවා. හැබැයි ජලය පහර දෙන්නේ. මෙතන මොකද්ද? NaOH- පහර දෙනවා නම් මෙතෙන්ට. එකම සීන් එකම ක්‍රියාවලිය නෙමෙයි. කොහොමද CH3C minus මේක ගැලවිලා යන්නේ එකපාර දෙන්න. එක ගලවන්න එපා. ඒක හැරයාමේ කාණ්ඩයට හැරයාමේ කාණ්ඩේ පළවෙනි පියවරේ නෙමෙයි ගැලවෙන්නේ දෙවෙනි පියවර. ඉස්සෙල්ලා මේක දාන්න. මේක දාන්න. දැන් අපි හිමිහිට චතුස්තලීය ඵලය ආයේ අපි ඵලය පිටවෙන්න කරමු. මොකක්ද වෙන්නේ? චතුස්තලීය ඵලය තලයේ ත්‍රිකෝණයක් කරන්නේ කොහොමද? මේ බන්ධනිය වල මෙතෙන්ට ඇවිල්ලා මේක යනවා හැරයාමී කාණ්ඩය. හැරයාමී කාණ්ඩය යනවා යන. එතකොට මේක OH බවට පත් වෙනවා. මේ OH උනා මේක OH උනා නේ මේ අට OH එක තමයි මම ඉදිරිය ලිව්වේ. දැන් ඉන්නේ කවුද ළමයි? CH3 CH2O CH2O minus නේ. තිත්තුම. හැදලා නෑ. ඉවර නෑ වැඩි. මේ කාබොක්සිලික් අම්ලයේ සෝඩියම් ලවණේ බවටයි මෙයා ඇල්කොහොලේ බවටයි පත් වෙනව නේද? එහෙනම් ඒක ඊළඟ ස්ටෙප් එකේ දෙනවා. ළමයි හැදෙන මෙන්න මෙයා ඉන්නවනේ හැදෙන එක්කෙනා ප්‍රෝටෝන ගන්නවා. දැන් කලින් ඔන්න කලින් වැඩේමයි ළමයි මේ වෙන්නේ. ඔයාලා මේ අමුතු එකක් කියලා දන්නකවා. කලින් මෙතන Cl නමයි හිටියේ. කලින් Cl හිටියාම කලින් හිටියා Cl මෙතන තියෙන මොකද්ද? Cl minus sign. ඔයාට මතකද මේ Cl minus sign මෙතනින් ප්‍රෝටෝනයක් ගත්ත හැටි? Cl minus sign ප්‍රෝටෝනයක් ගත්තා. එහෙනම් මෙයාට බෑද ප්‍රෝටෝනයක් ගන්න මෙහෙම? මෙයාට බෑද මෙහෙම ප්‍රෝටෝනයක් ගන්න? මෙන්න මෙහෙම. මේ පාරදී මේක මෙයා මතර පවරලා පුළුවන් මේ Cl minus කරන වැඩේමයි කරන්නේ. යා ප්‍රෝටෝනයක් ගන්නවා තේරෙනවද? එතකොට හැදෙනවා CH3C double O minus වෙලා මොකද වෙන්නේ? ඇල්කොහොල් දෙනවා CH3 ඇල්කොහොලයයි සෝඩියම් ලවණය. තේරෙනවද? අන්න යන්ත්‍රණය ඉවරයි. දැන් සැලකිය යුතුයි. කාබොක්සිලික් අම්ල NaOH සමග ප්‍රතික්‍රියා කරන බැවින් සැලකිය යුතුයි. පළවෙනි පොයින්ට් එක කාබොක්සිලික් අම්ල NaOH සමග ප්‍රතික්‍රියා කරන බැවින්
මෙහිදී ලැබෙන්නේ කාබොක්සිලික් අම්ලය නොව එහි ලවණයයි. මෙහිදී ලැබෙන්නේ කාබොක්සිලික් අම්ලය නොව එහි ලවණයයි. ඊළඟ පොයින්ට් එක ඇල්කොහොල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා නොවන බැවින් ඇල්කොහොල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා නොවන බැවින් එහි සෝඩියම් ලවණයක් ලැබෙන්නේ නැත. එහි සෝඩියම් ලවණයක් ලැබෙන්නේ නැත. අයක කියමුද? හරි. එස්ටරේට මෙතන පෙනිල් කාණ්ඩයක් තියෙන මේක මෙතිලින් කැපිලා මෙහෙන් කාබොක්සිලික් කැලේලා මෙහෙන් ඇල්කොහොල් ඇල්කොහොල් ටෙන් ළමයි පීනෝල් තේරුණානේ? මේකේ පොඩි වැරද්දක් තියෙනයි. දැන් සෝඩියම් ලවණය ලියුවා පීනෝල් ලියුවා වැරද්ද ළමයි. මේ පීනෝල් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනවානේ. පීනෝල් සෝඩියම් අර වගුවක් කියන්නේ ළමයි අන්තිම දවසේ. එහෙනම් මෙතන OH නෙවෙයි එතනත් ලියන්නේ මොකද්ද? එතනත් ලියන්නේ O- Na+. තේරුණා නේද? එතකොට ඒ සංයෝග දෙකම ලවණ විදිය දෙන්නේ. තේරුණා? අංක 2 ලියලා අංක 2 ලියලා ලියාගන්න සැලකිය යුතුයි. අංක 2ක් ලියලා ලියන්නේ සැලකිය යුතුයි. ඉහත දෙකෙහි ලැබෙන පීනෝල් NaOH සමග ප්‍රතික්‍රියා කරන නිසා ඉහත දෙකෙහි ලැබෙන පීනෝල් NaOH සමග ප්‍රතික්‍රියා කරන නිසා මාධ්‍යයෙහි ඇත්තේ පීනේට් අයනයයි. මාධ්‍යයෙහි ඇත්තේ පීනේට් අයනයයි. 5-2-3 ලියන්න. 5-2-3 ලියන්න ළමයි. ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සමග 5-2-3 මොකද්ද ළමයි? ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සමග මේකෙත් අර විදිහටම අම්ල ක්ලෝරයිඩ් වගේම දෙපාරක් පහර දෙනවා ළමයි. තේරුණාද? මේකටත් හැරයාමේ කාණ්ඩයන් නිසා එකපාරක් පහර දෙනවා ග්‍රිනාඩ්. ඊට පස්සේ ලැබෙන්නේ කීටෝනයන් නිසා තව පාරක් ග්‍රිනාඩ් පහරලා තෘතීක ඇල්කොහොල් ලබා දෙන. එහෙනම් ලියන්න. අම්ල ක්ලෝරයිඩ් මෙන්ම ලියන්න. මාතෘකාවලෙන් බද්ද 5-2-3 ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ සමග. ලියන්න අම්ල ක්ලෝරයිඩ් මෙන්ම එස්ටරද අම්ල ක්ලෝරයිඩ් මෙන්ම එස්ටරද ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සමග තෘතීක ඇල්කොහොල ලබා දේ. අම්ල ක්ලෝරයිඩ් මෙන්ම එස්ටරද ග්‍රිනාඩ් ප්‍රතිකාරකය සමග තෘතීක ඇල්කොහොල ලබා දේ. තෘතීක ඇල්කොහොල ලබා දේ. ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ පළමු පහර දීමෙන් එස්ටරය කීටෝනයක් බවට පත්වන අතර එයට ග්‍රිනාඩ් දෙවනවර පහර දීමෙන් තෘතීක ඇල්කොහොලයක් ලැබේ. මේක R කියලා ගත්තා. තේරුණා? R කියන්නේ ඇල්කිල් කාණ්ඩය. එතන CH2CH3 ළමයි දැන් මෙයා පහර දෙනකොට මොකක්ද වෙන්නේ මුලින්ම? CH3CO හැරයාමේ කාණ්ඩ මෙයා මේ කැලේ වැඩක් නැහැ. ඇල්කොහොල් ලැබෙන ළමයි එකකින් වැඩක් නැහැ. අපිට තේරෙනවා එයා යන්න. මේ ග්‍රිනාඩ් එක මෙයාට පහර දුන්න නිසා මෙයාට මොකක්ද වෙන්නේ? R බවට පත් වෙනවා. ඒකට ආයේ RNGBr දෙවෙනි පාර පහර දුන්නා. මොකද්ද වෙන්නේ? R එකක් ආයේ එනවා මෙයාට. මොකද්ද? CH3C OMGBr
R R ඒකට H plus H2O දැම්මොත් මේකට අංකයක් දාන්න එපා. නිකන් අංක 1 2 කියලා අපි පස්සේ ගමු. මොකද්ද ලැබෙන්නේ? CH3COH R අන්න ග්‍රීනාඩ් දෙපාරක් පහර දුන්නා. ග්‍රීනාඩ් වල තියෙන R නේ ළමයි. R කියන්නේ මොකක් හරි පෙණිය කාණ්ඩයක් වෙන්න පුළුවන්. එන මොකක් හරි වෙන්න පුළුවන්. හරි. R නැත්තම් ග්‍රීනාඩ් දෙපාරක් පහර දීලා R කැලි දෙකක් එනවා මෙයාට. අන්තිමට ඇල්කොහොල් ලැබෙන්නේ මේක තෘතීයික ඇල්කොහොල් ළමයි. තේරුණා? මේ ජල විච්ඡේදනයත් එක්තරා පියවරක්. පැහැදිලිද? ඒතර මේ ඇල්කොහොල් කැලේ වැඩක් නැහැ. ඇල්කොහොල් කැලේ මෙතන වැඩක් නැහැ. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ තේරෙනවද? කාබොක්සිලික් කැලේ වැදගත්. ඇල්කොහොල් කැලේට මොනවා වුණාද කියලාත් අපි ලියන්නේ. ඇල්කොහොල් කැලේට මොනවා වුණාද කියලාත් අපි ලියන්නේ නැහැ. ඔක ලියන්න. දැන් අපි අංක දාලා ප්‍රතික්‍රියා ටික ලියමු. ළමයි දැන් මේක අර කලින් ඔය ගිය එකේ ඔක්කොම දෙපාරම පහර දීලා ලැබෙන එකයි මම මේ ලියන්නේ. යන්නේ මොකද්ද? මේ CH3 මෙන්න මෙතන දෙපාරක් පහර දෙනවා කියලා ගන්න. මේක වැඩක් නෑ. ඔය මේකට රැවටෙන්න එපා. මෙහෙත් කාබන් ඉන්න එකක් නේ කියලා රැවටෙන්න එපා. ඒව වැඩක් නෑ. ඒක යනවා යන්න. මේක නිකන් ක්ලෝරින් වගේ කියලා හිතන්න. මේක ඇල්ල ක්ලෝරින් වගේ. ඉතින් ක්ලෝරින් උත් ගියා නම් මේකත් යනවා යන්න. අපි ක්ලෝරින් ගැන හෙව්වේ නෑනේ. අපි ක්ලෝරින් ගැන හෙව්වේ නෑනේ ළමයි. අම්ම ක්ලෝරින් නිසා මෙතන මෙයා ගෙනව යන්නේ නෑ. එහෙනම් මෙයා දෙපාරක් පහර දීලා CH3 කාණ්ඩ දෙකක් මම සෙට් කරනවා. මොකද කරන්නේ? CH3 කාණ්ඩයයි තව CH3. ඒතර මෙයාත් එක්ක රැවටෙන්න එපා. ඒක කලින් ඉඳන් හිටපු CH3. මේක මොකක්ද වෙන්නේ? O NgCl එනවා. ඒකට H plus H2O දානවා. plus H2O දැන් මොකක්ද වෙන්නේ? Ca3COH CH3 CH3 යා ගන්නවා. පැහැදිලිද? අංක 1 කියලා ඔක කියනවා. අංක 2 ඔය විදිහට ලියුවොත් ළමයි මේ ඇල්කොහොල් කැලෙන් වැඩක් නැහැ. එස්ටර් ඇල්කොහොල් කැලේ වැඩක් නැහැ. අනිත් පැත්ත තමයි වැඩගත් වෙන්නේ. ඒක කොහොමද ගන්නෙ? මෙන්න මෙහෙම ගත්තා. ඒකේ දීප්ත බඳිනවා එකට දැන් ONGBR ලියන්න එපා. OH ම ලියන්න. ඇයි? එකම ඉතලෙම මත ස්ටෙප් දෙක දාන්න. CH2 CH3 හත් CH2 අපි මේකට යාන්ත්‍රණයක් ගමු නේ. යන්න. ප්‍රණය ඉන්න මේ ඉරි කැලෙන් තමයි මෙයාට පාර දෙන්නේ. එහෙනම් මේ පළවෙනි පහර දීම චතුස්තලීය ඵලයක්. දැන් චතුස්තලීය ඵලය ආයේ තලයේ ත්‍රිකෝණික කරගන්නවා. මම මේවා වැඩි කතා කරන්නේ නැහැ මේ හරියට. මොකද තියෙන කතා කරලා තියෙනවා. හැරයාමේ කාණ්ඩය යනවා. හැරයාමේ කාණ්ඩය ගිහිල්ලා නැවත දිත්ත බන්ධනය හැදෙනවා. හැරයාමේ කාණ්ඩය ගියාට පස්සේ CH2 CH3 එකක් කියනවා. හැදෙන්නේ CH3O මයිනස්. මේකේ වැඩක් නැහැ. මේ හැරයාමේ කාණ්ඩය කිසි වැදගත්කමක් නැති එක. එහෙනම් මෙන්න මේකට ආයෙ ක්‍රියාවක් පහර දෙනවා නේ. ඔය ලියා ගන්න.
මෙන්න මේ ඉරෙන් තමයි යන්නේ පාර දිනුනේ. මේ පාරත් ළමයි අතර මේ දිත්ත බන්ධනේ විවෘත වෙලා චතුස්තලීය ඵලයල් දෙන හැබැයි ඒක රිකවර් කරගන්න බෑ. මෙතන චතුස්තලීය ඵලය නැවත ප්‍රතිස්ථාපනය කරගන්න බෑ. ඇල්කොහොලෙක් දක්වා යනවා ඒකනේ. එතන MgCl මෙතන කියන්නේ. OMgCl මෙතන කියන්නේ. OMgCl. MgCl එකට H+H2 දාන එක තමයි ඊතල නැතුව හේ නිකන් ලියන්නේ. OMgCl already tinta ටිකක් ගියා. plus H2 මේ ස්ටෙප් එකට තමයි ඊතල රෝමියෝ නෑ නිකන් ඔහෙ කියන්නේ ජල විච්ඡේදනයේට මෙහෙම ලියුවා ලකුණු හම්බ වෙනවා. MgCl OH උත් එනවා නේ MgCl OH